හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. අපි මේ නිබන්ධනේ මුලදීම කතා කරා ඉල්ලුම් නම්‍යතාවය ගැන කතා කළා. ඉතින් අපි පැහැදිලි කරේ කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක් වෙනස් වන විට ඊට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනස මැනීම අපි කිව්වා ඉල්ලුම් නම්‍යතාවය කියලා. ඔයාලට මතක ඇති ඉල්ලුම් නම්‍යතාවය අපි කොටස් තුනකට බෙදුවා. එකක් තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය, අනිත් එක හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය, අනිත් එක ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. මෙන්න මේ ආකාරයෙන් මම ඉල්ලුම් සිතයක් කියනවා. භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය QDX X භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වීම කෙරෙහි බලපානවා A භාණ්ඩයේ මිලන PX price of X. ඒ වගේම අනිකුත් භාණ්ඩවල මිලත් බලපානවා. භාණ්ඩයෙන් සංඛ්‍යාවක් තියෙන පුළුවන් PN. ඒ වගේම පාරිභෝගික ආදායමත් බලපානවා. පාරිභෝගික රුචිකත්වය බලපානවා. අනාගත අපේක්ෂා බලපානවා. ගැනුම්කරුවන් සංඛ්‍යාව බලපානවා. අනිකුත් සාධක බලපානවා. අපි මේ කියන්නේ ඉල්ලුම් සිතයක්. ඉල්ලුම් සිතයක්. මෙන්න මේ ඉල්ලුම් සිතේක මේ ඉල්ලුම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක් වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනස මැනීම ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ. එතින්දී අනිකුත් සාධක නොවෙනස් වීදී මේ භාණ්ඩයේම මිල වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස මැනීම අපි කියුවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. සීනි ගේන්න යන මම පාරිභෝගිකයා ඉල්ලුම් කරු අනිකුත් සාධක සීනි ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස් තිබෙදී සීනි මිල අඩු වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයේ වෙනසේ අනුපාතය ගණනය කිරීම අපි කිව්වා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. අද කතා කරන්නේ අපි හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක අතුරින් සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් හැර අනිකුත් සාධක නොවෙනස්ව තිබෙදී සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීමට ප්‍රතිචාරීව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනස මැනීම අපි කියනවා හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. අපි සංකේතවත් කරන්න පුළුවන් CED cross elasticity of demand. ඒ භාණ්ඩයේ මිල නෙවෙයි වෙනත් භාණ්ඩවල මිල වෙනස් වෙද්දී අපි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස මැනීම. වෙනසේ අනුපාතය මැනීම. උදාහරණයකට මෙහෙම හිතන්න. මම සලකා බලන භාණ්ඩය මම මිලදී ගන්න යන භාණ්ඩය සීනි. මම සීනි ගේන්නේ අද්දී සීනි වලට සම්බන්ධිත වෙනත් භාණ්ඩ. අපි මේ පාඩමේ මුලදී කතා කරා සලකා බලන භාණ්ඩයට සම්බන්ධ භාණ්ඩ දෙවර්ගයක් ගැන. එකක් ආදේශන භාණ්ඩ, අනිත් එක අනුපූරක භාණ්ඩ. අනුපූරක භාණ්ඩ වලට අපි ප්‍රතිබද්ධ භාණ්ඩ කියලා කියනවා. සීනි සලකා බලන භාණ්ඩේ වුණොත් සීනි ඉල්ලුම කෙරෙහි බලපානවා ඊට ආදේශකයක් වෙන හකුරු මිල ගණන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි සීනි වලට අනුපූරකයක් වෙන සීනි සමග එකට ගත යුතු තේකොළ මිල වෙනස් වීම. සීනි ඉල්ලුම කෙරෙහි බලපානවා. අපි මේ පාඩමේදී කතා කරන්නේ අන්න සීනි ගේන්න යන පාරිභෝගිකයා සම්බන්ධ භාණ්ඩයේ සීනි ආදේශන භාණ්ඩයක් වන අකුරු මිල වෙනස් වෙද්දී සීනි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කරන්නේ කෙසේද? සීනි වලට අනුපූරක භාණ්ඩයක් වන තේකොළ මිල වෙනස් වෙද්දී සීනි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ කෙසේද? එවනම් මේ පාඩමෙන් කතා කරන්නේ සීනි වලට ආදේශනයක් තමයි හකුරු. සීනි වලට අනුපූරකයක් තමයි තේකොළ.
එහෙනම් තේකොළ සහ හකුරු මිල වෙනස් වෙද්දී ඊට ප්‍රතිචාරීව සීනි ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවෙන සාපේක්ෂ වෙනසේ අනුපාතය ගණනය කිරීම තමයි අපිට හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කතා කරන්නේ. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කතා කරන්නේ. අපි සම්බන්ධිත භාණ්ඩයට සීනි වලට සීනි සලකා බලන භාණ්ඩය සීනි වලට සම්බන්ධිත භාණ්ඩ දෙකක් ගත්තට මේ පාඩමේ ඊට වඩා වැඩි තියෙන්න පුළුවන්. ඒ නිසා මම සංකේතය භාවිත කරනවා PN සම්බන්ධිත භාණ්ඩ මේ ගණන් වල සිදුවෙන වෙනස බෙදනවා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවෙන වෙනසින්. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස බෙදනවා ඊට සම්බන්ධ භාණ්ඩ වල මිල ගණන් වල සිදුවෙච්ච වෙනසයි බෙදනවා. මේක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කිලෝග්‍රෑම් ලීටර මීටර වලින් නිසා මිල වෙනස් වෙන්නේ රුපියල් වලින් නිසා මේ සූත්‍රයේ එකම ඒකයට ගන්න ඕන නිසා මිල වෙනස් වීම අපි ප්‍රසතයක් ලෙස පෙන්නනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ප්‍රසතයක් ලෙස පෙන්නනවා. එතකොට සම්බන්ධ භාණ්ඩ වල මිල ගණන් රුපියල් වගේක් ලෙස වෙනස් වුණා අපි බලනවා ඒ වෙනස ප්‍රසතය කොච්චරද. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් ලීටර මීටර වලින් වෙනස් වුණාට ඒ වෙනස ප්‍රසතය බලන්න. එතකොට මේ සූත්‍රයේ ඉහළ ඒකකයයි පහළ ඒකකයයි දෙකම සමාන කරා. ඒක සමාන කරා. එහෙනම් හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න යොදා ගන්න සූත්‍රය වෙන්නේ CED සමානයි ඩෙල්ටා QD x ප්‍රසතය බෙදීම ඩෙල්ටා PN ප්‍රසතය. අපි සිංහලෙන් පැහැදිලි කරනවා නම් හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන ප්‍රතිශතක වෙනස සම්බන්ධිත භාණ්ඩයේ මිලේ සිදුවන ප්‍රතිශතක වෙනසින් බෙදෙනවා. මේ වගේම අපි කතා කරා මිල ඉල්ලුම් නම්‍යතාවය. ඔයාලට මිල ඉල්ලුම් නම්‍යතාව වීඩියෝ එකක් බලන්න පුළුවන්. මිල ඉල්ලුම් නම්‍යතාවයේදී මේ වගේ ප්‍රතිශතක සූත්‍රයක් උගන්වනවා. ඒ වගේම ඉතින් ලක්ෂ නම්‍යතාවය හා චාප නම්‍යතාවය කියන එකක් ගන්න එක. එහෙනම් මෙතෙන්දි ලක්ෂ නම්‍යතාවයට තව සූත්‍රයක් අපිට ගන්න පුළුවන්. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ලක්ෂ නම්‍යතාව ක්‍රමයට ගණනය කරනවා නම් CED සමානයි ඩෙල්ටා QD x plus x බෙදීම ඩෙල්ටා PN වැඩි කිරීම PN බෙදීම QDX. මේ භාණ්ඩයක හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන ලක්ෂ නම්‍යතා සූත්‍රය. මේ ප්‍රතිශතක සූත්‍රය. එතකොට චාප නම්‍යතාවය ගණනය කරනවා නම් චාප නම්‍යතාවයට අනුව අපි ගන්නේ CED සමානයි ඩෙල්ටා QD x බෙදීම ඩෙල්ටා PN වැඩි කිරීම PN 1 සම්බන්ධ භාණ්ඩවල පළවෙනි මිල විනාශ වෙච්ච මිල PN 2 ඒ වගේම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය QDX 1 ධන QDX 2 එනම් පුතේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න සූත්‍ර තුනයි යොදාගන්නේ. මෙන්න මේ සූත්‍ර තුන. හැබැයි ඔයාලා දන්නවා ඉල්ලුම් නම්‍යතාවය අවස්ථාවේ මම මේවා පැහැදිලිවම කතා කරා. මේ ඔක්කොම සූත්‍රයට මේ එක සූත්‍රය තමයි මේ ප්‍රසාරණය කරලා අරන් තියෙන්නේ. හැබැයි මේ සූත්‍රවලදී ඔයාලා විකින් විට ඉගෙනගෙන ඇති මම එන් භාවිතා කරාට මෙතෙන්ට y දාලා ඉගෙනගෙන ඇති. මෙතෙන්ට z දාලා ඉගෙනගෙන ඇති. ඒක ගැටලු නෑ. ඉතර ගැටලුවක් නෑ. ඕන අකුරක් දාන්න. හැබැයි මෙතෙන්ට n දානවා නම් මෙතෙන්ට x දාන්න වෙනවා. එයි සලකා බලන භාණ්ඩ x කියලා අපි නම් කළොත්. හැබැයි ඒක ගැටලුවක් නෑ. සලකා බලන භාණ්ඩ a කියලා අරගෙන අපිට මේ සූත්‍රය හදා ගන්න පුළුවන් ඩෙල්ටා QD a ප්‍රතිශතය බෙදීම සම්බන්ධ භාණ්ඩවල මිල b නම් ඩෙල්ටා PB ප්‍රතිශතය කියලා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් x අකුර භාවිතා කරන නිසා ඕන නොදන්න පදයකට අපි ඩෙල්ටා QD x ප්‍රතිශතය කියලා කියනවා. ඒතර මේක තුලින්ම තමයි ව්‍යුත්පන්න වෙන්නේ. මේක තුලින්ම තමයි ගොඩනගන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය හා චාප නම්‍යතා සූත්‍රය. එතන පුතේ
ඔයාලා තේරුම් ගන්න ඕන මම මිල ඉල්ලුම් නම්‍යතාවයේදී පැහැදිලි කරා ඇයි පුතේ ලක්ෂ නම්‍යතාවය කියලා සූත්‍රයක් භාවිත කරන්නේ ඇයි චාප නම්‍යතාව කියලා සූත්‍රයක් භාවිත කරන්නේ අර මිල ඉල්ලුම් නම්‍යතාවයේදී වගේමයි මෙන්න මේ සම්බන්ධ භාණ්ඩවල මිල මේ සම්බන්ධ භාණ්ඩවල මිල ඉතා කුඩා ප්‍රසිද්ධකින් වෙනස් වෙනවා සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනස වනින්නේ වෙනසේ අනුපාතය වනින්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය මිල ඉතා කුඩා ප්‍රසිද්ධකින් වෙනස් වෙනවද සම්බන්ධ භාණ්ඩවල මිල ඉතා කුඩා ප්‍රසිද්ධකින් වෙනස් වෙනවද සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනස වනින්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය හැබැයි සම්බන්ධිත භාණ්ඩවල මිල ගැන ඉතා විශාල ප්‍රසිද්ධකින් වෙනස් වෙනවද 50ක් 100ක් වගේ වෙනස් වෙනවනේ අන්න ගණනය කරන්නේ චාප නම්‍යතා සූත්‍රය. ඒ නිසා තමයි මිල දෙකක් සහ ප්‍රමාණ දෙකක් අපි දාලා තියෙන්නේ. මිල දෙකක් සහ ප්‍රමාණ දෙකක් අපි දාලා තියෙන්නේ. එතකොට හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන සූත්‍ර තුනක්. ප්‍රතිසතක සූත්‍රය CED සමානයි ඩෙල්ටා QDX ප්‍රතිසතක බෙදීම ඩෙල්ටා PN ප්‍රතිසතක. ලක්ෂ නම්‍යතා සූත්‍රය CED සමානයි delta QDX බෙදීම delta PN වැඩි කිරීම PN බෙදීම QDX චාප නම්‍යතා සූත්‍රය CED සමානයි delta QDX බෙදීම delta PN වැඩි කිරීම PN 1 ධන PN 2 QDX 1 ධන QDX 2 පුතේ අර මිල ඉල්ලුම් නම්‍යතාවේදී වගේම මේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවේදී නම්‍යතා සංගුණක පහක් එන්න පුළුවන් නම්‍යතා සංගුණක අනුව නම්‍යතාව ප්‍රභේද පහක් එන්න පුළුවන්. පූර්ණ නම්‍ය අවස්ථාවක් එන්න පුළුවන්. නම්‍ය අවස්ථාවක් නැත්නම් එකට වැඩි අවස්ථාවක් එන්න පුළුවන්. ඒකීය නම්‍ය අවස්ථාවක් වෙන්න පුළුවන්. එකට අඩු නැත්නම් අනම්‍ය අවස්ථාවක් වෙන්න පුළුවන්. ශූන්‍ය නැත්නම් පූර්ණ නම්‍ය අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක හැම පාඩමේදීම මිල ඉල්ලුම් නම්‍යතාවය ගත්තා. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගත්තා. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ගත්තා. ඒ හැම අවස්ථාවකදීම පාරිභෝගිකගේ හැසිරීම අර අවස්ථා පහට සංගුණක අනුව බලපාන්න පුළුවන්. ඒ වඩා මේ කතා කරන්නේ අපි මේ සූත්‍ර භාවිතා කරලා කතා කරාට අපි මේ කතා කරන්නේ සීනි ගේන්නේ යන මම සීනි වලට ආදේශන හකුරු මිල හෝ සීනි වලට අනුපූරක තේකොළ මිල හෝ වෙනස් වෙද්දී ඊට ප්‍රතිචාරීව මං සලකා බලන භාණ්ඩයේ වෙන සීනි ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනසෙහි අනුපාතය තමයි පුතේ මේ අපි හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කතා වෙන්නේ. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය තුල පුතේ නම්‍යතා සංගුණකයට යනවට වඩා වැදගත්කම තියෙන්නේ මේ හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය අපි මෙන්න මෙහෙම ගත්තොත් ආයි CED සමානයි delta QD x ප්‍රතිශතය බෙදීම delta P n ප්‍රතිශතය මේක පුතේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාට පස්සේ ලැබෙන අගය ඍණද ධනද කියන එක මත තමයි මේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය වැදගත් වෙන්නේ. මේ හිතන්න මේ ඍණ කියන්නේ පුතේ අර ධන ඍණ කියන එකතු කිරීමේ ලකුණු නෙවෙයි. ඍණ කියන්නේ අනිත් භාණ්ඩයක සම්බන්ධ භාණ්ඩයක මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවනේ සම්බන්ධ භාණ්ඩවල මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවනේ එකම පැත්තට ගමන් කරන්නේ ස්වායත්ත විචලනයේ සිදුවන වෙනසේ දිශාවම තමයි පරායත්ත විචලනයේ වෙනසේ සිදුවන දිශාව. ආන්න එතකොට අපි කියනවා ධන කියලා. නැතු එකතු කිරීම නෙවෙයි ධන කියන්නේ. මේ ධන කියන්නේ අනුලෝම සම්බන්ධතාව. එතකොට කඩේට සීනි ගේන්න යන සලකා බලන භාණ්ඩේ සීනි ගේන්න යන මම හකුරු මිලත් එක්ක හැසිරෙන්නේ කුමන ආකාරයෙන්ද? අනුලෝමද? අන්න එනම් හකුරු සහ සීනි කියන්නේ ආදේශන භාණ්ඩය. මම කඩේට යනකොට හකුරු මිල වැඩි වෙනවා. හකුරු ගන්න ගිය සල්ලිත් දාලා සීනි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. සීනි තමයි සලකා බලන භාණ්ඩය. හකුරු මිල වැඩි වෙනකොට සීනි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අන්න බලන්න අනුලෝම ධන සම්බන්ධතාවය. මම කඩේට යනකොට මෙන්න හකුරු මිල අඩු වෙනවා.
හකුරු මිල අඩුයි. මට තේරෙනවා මේ සීනි වලට සාපේක්ෂව හකුරු ගෙරිච්ච හොඳයි. අන්න සීනි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හකුරු මිල අඩු වෙනවා, සීනි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. අන්න බලන්න පුතේ සම්බන්ධිත භාණ්ඩයක් වන ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමක් වැඩි වෙනවනේ. සම්බන්ධිත භාණ්ඩයක් වන ආදේශන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමක් අඩු වෙනවනේ. සම්බන්ධතාවයේ අනුලෝමයි. ධනයි. එහෙනම් පුතේ මේ ප්‍රතිශතක සූත්‍රයෙන් වුවද මේ ලක්ෂණම්‍යතා සූත්‍රයෙන් වුවද මේ චාපනම්‍යතා සූත්‍රයෙන් වුවද කුමන සූත්‍රයකින් හරස් මිල ඉල්ලුම් නම්‍යතාවේ ගණනය කරත් එන අගය දනන එන සංගුණකයේ දනන ඒ භාණ්ඩ වලට අපි නමක් දෙනවා. මම මෙතන භාවිතා කරනවා ලියන්නවාට ඒ භාණ්ඩ වලට නමක් දෙනවා පුතේ CED දනනම් පුතේ අපි නමක් දෙනවා ආදේශන භාණ්ඩ. ආදේශන භාණ්ඩ මම ගෙටියෙන් ලියුවා CED දනනම් ආබා ආදේශන භාණ්ඩ. අපිට ඒ අගය හරස් මිල ඉල්ලුම් නම්‍යතාවේ ගණනය කරලා එන අගය එකට අඩුද එකට වැඩිද ඒක අදාළ වෙන්නේ නැහැ පුතේ. මේ පාඩමේදී උසස් පෙළ දිවාලට අවධානය යොමු වෙන්නේ භාණ්ඩයක හරස් මිල ඉල්ලුම් නම්‍යතාවේ ධනාගයක් ගණන. ධන කියන්නේ මේ සංඛ්‍යා රේඛාවේ එකට වඩා වැඩි අගයක් නෙවෙයි. සංඛ්‍යා රේඛාව එකට වඩා වැඩි අගයක් නෙවෙයි. මේ ධන කියන්නේ අනුලෝම සම්බන්ධ. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීම හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අතර සම්බන්ධතාවයේ ධන නම් අනුලෝම නම් අන්න ආදේශන භාණ්ඩ. මම කඩේට යනකොට හකුරු මිල වැඩි වෙනවා, සීනි ඉල්ලුම වැඩි. හකුරු මිල අඩුයි, සීනි ඉල්ලුම අඩුයි. මම හකුරු මිලත් එක්ක බලපාන. හකුරු සහ සීනි කියන්නේ ආදේශන භාණ්ඩ. හකුරු සහ සීනි කියන්නේ ආදේශන භාණ්ඩ. මෙන්න මම සීනි කියන කඩේට යනවා. සීනි කියන කඩේට යනකොට සීනි තේකොළයි දෙකම එකටනේ වාතා කරන්නේ. සීනි කියන කඩේට යනකොට තේකොළ මිල වැඩි වෙනවා. තේකොළ මිල වැඩි වෙනවා. තේකොළ නැතුව මට සීනි මොනවද? සීනි ඉල්ලුම අඩු වෙනවා. මම කඩේට යනකොට තේකොළ මිල අඩු වෙනවා. තේකොළ මම වැඩියෙන් ගන්න ඒක. සීනි ඉල්ලුමත් වැඩි වෙනවා. ඒක වැඩියෙන් ගේනවනේ. මෙන්න බලන්න අඩු වෙනකොට සීනි ඉල්ලුම වැඩි වෙනවා. මම සීනි ගේන්න කඩේට යනවා. මම සීනි ගේන්න කඩේට යද්දී තේකොළ මිල වැඩි. මම තේකොළ ගේන්න සල්ලි ගෙනියනවානේ. තේකොළ වැඩි. තේකොළ මිල වැඩි. තේකොළ ඉල්ලුම අඩු කරනවා. තේකොළ මිල වැඩි. තේකොළ ඉල්ලුම අඩු කරනවා. ඒ නිසා සීනි ඉල්ලුමත් අඩු කරනවා. හරි බලන්න. තේකොළ මිල වැඩි වෙනකොට තේකොළ මිලත් එක්කනේ යන්නේ. තේකොළ මිල වැඩි වෙනකොට සීනි ඉල්ලුම අඩුයි. තේකොළ මිල අඩුයි. ඒ පැත්තෙන් නම් වෙනවා තේකොළ සලකා බලන භාණ්ඩේ නම් තේකොළ මිල අඩු වෙනකොට තේකොළ ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් සීනි ඉල්ලුමත් වැඩි වෙනවා. මෙතන බලන්න ඕනේ තේකොළ මිලත් එක්ක. තේකොළ කියන අනුපූරක භාණ්ඩ. තේකොළ මිල වැඩි වෙනකොට සීනි ඉල්ලුම අඩුයි. තේකොළ මිල අඩු වෙනකොට සීනි ඉල්ලුම වැඩි. අන්න පුතේ කිසියම් වූ සම්බන්ධ භාණ්ඩයක මිල වෙනස් වීම අපි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අතර සම්බන්ධතාවය දෙපැත්තට නම් ප්‍රතිලෝම නම් එහෙනම් ඍණ නම් ඒ භාණ්ඩ අපි කියන පුතේ මොන භාණ්ඩද? ඍණ නම් අනුභා කියන්නේ අනුපූරක භාණ්ඩ. නැත්තම් තව කියන්න පුළුවන් ප්‍රතිබද්ධ භාණ්ඩ. කෙටියෙන් කිව්වා. දැන් මම ඉස්සෙල්ලම කිව්වා හරස් මිල ඉල්ලුම් නම්තා කියන්නේ මොකක්ද කියලා. කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක අතුරින් සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් හැර අනෙකුත් සාධක නොවෙනස් වීදී සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීමට ප්‍රතිචාරව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සිදුවන සාපේක්ෂ වෙනස ගැනීම හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍ර තුනකි. මෙන්න මෙතන සූත්‍ර තුනේ. ප්‍රතිශත ක්‍රමය, ලක්ෂණ නම්‍යතා ක්‍රමය, චාප නම්‍යතා. ප්‍රතිශත ක්‍රමයේදී ගණනය කරන්නේ ප්‍රතිශතයක් දුන්නොත්. ලක්ෂණ නම්‍යතා ක්‍රමයේදී ගණනය කරන්නේ මිල ඉතා කුඩා ප්‍රතිශතක වෙනස් වන ඉල්ලුම් ප්‍රමාණය වෙනස වලින්. චාප නම්‍යතාවේදී මිල ඉතා විශාල ප්‍රතිශතකින් වෙනස් වන ඉල්ලුම් ප්‍රමාණය වෙනස වලින්. එහෙම ඇරෙද්දී මිල කුඩා ප්‍රතිශතකින් වෙනස් වෙලා වුණත් මිල දෙකක් අතර හොයන්න කිව්වොත් මේ සූත්‍රයේ එක මිලකදී හොයන්න කිව්වොත් මේ සූත්‍රය.
හැබැයි මිල ඉල්ලුම් නම්‍යතාවයේදී වගේම හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේදී නම්‍යතා සංගුණකය අපරිමිත වෙන්න පුළුවන්, එකට වැඩි වෙන්න පුළුවන්, ඒකීය වෙන්න පුළුවන්, එකට අඩු වෙන්න පුළුවන්, ශූන්‍ය වෙන්න පුළුවන්. ශූන්‍ය වෙන්න පුළුවන්. ඒවා අපිට විතර අදාළ නැහැ. මේ පාඩමේදී අපට අදාළ වෙන්නේ අර සම්බන්ධ භාණ්ඩවල මිල වෙනස් වීමට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අනුලෝමද ප්‍රතිලෝමද? ධනද ඍණද? ඒ අනුව අපට භාණ්ඩ හඳුනා ගන්න පුළුවන්. භාණ්ඩ හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න. හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ CED ධන නම් ආදේශන භාණ්ඩ. ඍණ නම් අනුපූරක භාණ්ඩ. තව අපි යාදී ඉගෙන ගන්න. උසස් පෙළක් එක ප්‍රශ්න පත්‍රයක තිබුණා. සමහර භාණ්ඩ කියන පුතේ අපි සීනි ගේන්න යනවා. සීනි ගේන්න යනකොට කරවල මිල වැඩි. සීනි ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. කරවල මිල අඩුයි. සීනි ඉල්ලුම වෙනස් වෙන්නේ. එහෙනම් කරවලයි සීනි කියලා කියන්නේ ආදේශයක් නෙවෙයි අනුපූරකක් නෙවෙයි. ඒවට නමක් දෙන්න. එකිනෙකට ස්වාධීන භාණ්ඩ. එකිනෙකට ස්වාධීන භාණ්ඩ. එකිනෙකට ස්වාධීනයි කියලා කියන්නේ අර කරවල මිල වෙනස් වීම කිසිසේත් සීනි ඉල්ලුමට බලපාන්නේ නැහැ. සීනි කරවලයි කියන්නේ එකිනෙකට සම්බන්ධ භාණ්ඩ නෙවෙයි. ඒවට අපි කියනවා එකිනෙකට ස්වාධීන භාණ්ඩ කියලා කියනවා. අපි කියනවා එකිනෙකට ස්වාධීන භාණ්ඩ කියලා. මේ බලන්න. එතකොට මේක වැඩි වුණා කරවල මිල වැඩි වුණා කරවල මිල අඩු වුණා සීනි ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. සම්බන්ධතාවය ශූන්‍යයි. ඒක අපි කියනවා එකිනෙකට ස්වාධීන භාණ්ඩ. එකිනෙකට ස්වාධීන භාණ්ඩ. ස්වාධීන භාණ්ඩ. ඒක දැනගත්තම ඇති පුතේ ඒක අපට ඉදිරියේදී ඉගෙන ගන්න අවස්ථාවක් එනවා. නමුත් උසස් පෙළේදී 99%ක් වැදගත් වෙන්නේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ධන නම් ආදේශන භාණ්ඩ, ඍණ නම් අනුපූරක භාණ්ඩ. තව එකක් දැනගන්න ඕනේ. මේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම ආදේශන භාණ්ඩ ගමු අපි. ගණනය කරාම අපි හිතමු භාණ්ඩ වර්ග තියෙනවා A B C D E කියලා භාණ්ඩ වර්ග පහක් තියෙනවා. මේ A භාණ්ඩයට අදාළව ආදේශ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම ඒකේ ඉන්නේ ධන දෙකක්. B භාණ්ඩයට සාපේක්ෂව ගණනය කරාම ධන 0.5. C භාණ්ඩයට සාපේක්ෂව ගණනය කරාම ධන 0.1. D වලට ධන 3යි. E වලට ධන 0.8යි. අන්න බලන්න පුතේ. මේ ආයතන පහක් භාණ්ඩ පහක් ගන්න. A B C D E. මේ ආයතන පහේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය නගයන් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට පුතේ මේ දෙකක් කියන්නේ මේ සම්බන්ධ භාණ්ඩ මිල වෙනස් වෙනවා වගේ දෙගුණයකින් මේක වෙනස් වෙනවා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙනවා. මේ දශම පහක් කියන්නේ මේක වෙනස් වෙනවා වගේ අඩකින් මේක වෙනස් වෙනවා. මේ දශම එකක් කියන්නේ මේක වෙනස් වෙනවා වගේ මේක 10කින් වෙනස් වෙනවා නම් මේක එකකින් වෙනස් වෙනවා. මේ තුන කියන්නේ සම්බන්ධ භාණ්ඩ මිල වෙනස් වෙනවා වගේ තුන් ගුණයකින් මේක වෙනස් වෙනවා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙනවා. මේ දශම 8 කියන්නේ පුතේ 10කින් මිල වෙනස් වුණා 8කින් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙමනම් පුතේ මේ සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීමට දක්වන සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන වෙනසේ සංහිතාවේ අඩු නම් ඒ භාණ්ඩේ ප්‍රබල භාණ්ඩයක්. හිතන්න මං සීනි ගේන්නේ යනවා. හකුරු මිල ඊට හකුරු හෝ වෙනත් ආදේශන භාණ්ඩ තියෙන පුළුවන්. ඒ වගේ මිල වෙනස් වීම මගේ සීනි ඉල්ලුමට බලපාන්නේ අඩු වෙන්න. සීනි කියන්නේ ප්‍රබල භාණ්ඩ. ඒකාධිකාරී තත්ත්වයක් තියෙනවා. එහෙනම් පුතේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව ආයතනයක් ඒකාධිකාරී වෙන්න නම් ප්‍රබල ආයතනයක් වෙන්න නම් බල සම්පන්න ආයතනයක් වෙන්න නම් හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය කුඩා වෙන්න ඕන අඩු වෙන්න. දැන් මේ තුන කියන්නේ දුබල ආයතනයක්. ඇයි මේක වෙනස් වෙන සම්බන්ධ භාණ්ඩවල මිල වෙනස් වෙනකොට ඊට වැඩියෙන් වෙනස් වෙනවා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම. මේ හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ ගණනය කළා පාස් පේපර් ප්‍රශ්න වල තියෙනවා. හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ ගණනය කළා ලැබෙන නම්‍යතා සංගුණක අගය
ඉතා අඩු වගයක් ගන්න ඕන. දැන් මේ ටික ඔක්කොම සාපේක්ෂව බලන්න. අඩු වගයක් තියෙන්නේ C ආයතන. එන C ආයතන ප්‍රබල ආයතන. දුබලම ආයතනේ මොකද්ද? වැඩි වගයක් තියෙන්නේ D ආයතන. සම්බන්ධ භාණ්ඩවල මිල ගණන් වෙනස් වීම. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වීම කෙරෙහි බලපාන්නේ නැත්නම් සම්බන්ධ භාණ්ඩ මිල වෙනස් වීම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වීම කෙරෙහි බලපෑම අඩු නම් ඒ සලකා බලන භාණ්ඩය ප්‍රබල ආයතනයක්. ඒකාධිකාරී ආයතනයක්. හැබැයි සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වීම කෙරෙහි වැඩිම බලපානවා. ප්‍රබල බලපෑමක් කරනවා. ඒක දුබල ආයතනයක්. එනම් පුතේ හරස් මිල ඉල්ලුම් නාමිතාවේ ගණනය කිරීමේ එක ප්‍රයෝජනයක් තමයි මම මෙතන භාවිතා කරනවා. ඒකාධිකාරී ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ආයතනවල ඒකාධිකාරී ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. නැත්නම් ප්‍රබලත්වය හඳුනා ගන්න පුළුවන්. ආයතන ප්‍රබලත්වය හඳුනා ගන්න පුළුවන්. විභාගෙ දුන්නොත් මේ වගේ ආයතන පහක් දීලා හරස් මිල ඉල්ලුම් නාමිතාවේ දීලා ඇහුවොත් මේම ආයතන පහෙන් ප්‍රබල ආයතන මොකක්ද කියලා. ඒකාධිකාරී බලයක් ඇති ආයතන මොකක්ද කියලා ඇහුවොත් මේක අඩුම වගේ. මේ 0.1 0.1 දුබලම ආයතන ඇහුවොත් අපේ ටියුට් එකේ තියෙනවා. මෙන්න මේ වැඩියක් නේ. ඕන හරස් මිල ඉල්ලුම් නාමිතාවේ ගණනය කිරීමේ එක වැදගත්කමක් තමයි පුතේ. මොකද්ද වැදගත්කම? මේ ප්‍රබලත්වය ආයතන හඳුනා ගන්න පුළුවන්. ඒකාධිකාරී ස්වභාවය හඳුනා ගන්න. අනිත් එක තමයි මේ භාණ්ඩ වර්ග හඳුනා ගන්න පුළුවන්. මේ භාණ්ඩ වර්ග ආදේශන භාණ්ඩද අනුපූරක භාණ්ඩ. මම දෙවෙනි වැදගත්කම භාණ්ඩ වර්ග හඳුනාගත හැකි වීම. භාණ්ඩ වර්ග හඳුනාගත හැකි වීම. ඒ වගේම තමයි පුතේ නිස්පාදන සාධක හිමියක්. මේ හරස් මිල ඉල්ලුම් නාමිතා සංගුණක යනවා. නිස්පාදන සාධක හිමියක්. තම නිස්පාදන සාධක කුමන නිස්පාදන ක්‍රියාවලියක යොදවනවද කියලා තීරණය කරන්න පුළුවන්. හිතන්නකෝ උක්කල්මාන් ශාලා හිමියා සීනි හදනවද අකුරු හදනවද? ඒ කර්මාන් ශාලා හිමියා කිව්වේ ඒ සීනියා අකුරු හැදීමේ භූමිය සමය ප්‍රාග්ධනයේ විසාය කියන සම්පත් ඔහු සතු. ඔහුට තීරණය කරන්න පුළුවන් හරස් මිල ඉල්ලුම් නාමිතා සංගුණකයන්. පාන් හදනවද මනස් හදනවද? බේකරීලියට සිය සම්පත් කුමන දෙයකට යොදවනවද කියලා තීරණය කරන්න වෙන්නේ හරස් මිල ඉල්ලුම් නාමිතා සංගුණකයන්. එහෙනම් නිස්පාදන සාධක හිමියට වැදගත් මේ හරස් මිල ඉල්ලුම් නාමිතාව. නිස්පාදන සාධක හිමියට වැදගත්. අනිත් එක තමයි පුතේ ආර්ථිකයේ කියන්නේ පාරිභෝගිකින්ට තීරණ ගන්න, රජයට තීරණ ගන්න, නිස්පාදකින් තීරණ ගන්න මේ හරස් මිල ඉල්ලුම් නාමිතාව වැදගත්. හරස් මිල ඉල්ලුම් නාමිතාව වැදගත්. එතකොට ඔන්න මම හරස් මිල ඉල්ලුම් නාමිතාවට අදාළ සියලුම ටික කතා කරා. හරස් මිල ඉල්ලුම් නාමිතාවට අදාළ සියලු ටික කතා කරා. ආයි විනාඩියෙන් මතක් කරලා දීලා අපි නෝට් එක බලමු. මෙන්න පුතේ හරස් මිල ඉල්ලුම් නාමිතාව. ඉල්ලුම් නාමිතාව කියන්නේ කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක් වෙනස් වෙද්දී ඊට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය සිදුවන සාපේක්ෂ වෙනස මැනීම ඉල්ලුම් නාමිතාව. එතින්දී මිල වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය සිදුවන සාපේක්ෂ වෙනස මැනීම මිල ඉල්ලුම් නාමිතාව. අනිකුත් සාධක ස්ථාවරයි. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙද්දී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සිදුවන සාපේක්ෂ වෙනස මැනීම හරස් මිල ඉල්ලුම් නාමිතාව. හරස් මිල ඉල්ලුම් නාමිතාවේ ගණනය කරන සූත්‍ර තුනයි. ප්‍රතිසතක සූත්‍රය, ලක්ෂ නාමිතා සූත්‍රය, චාප නාමිතා සූත්‍රය. අපට උසස් පෙළදී වැදගත් වෙන්නේ මේ කුමන සූත්‍රයෙන් හරස් මිල ඉල්ලුම් නාමිතාවේ ගණනය කළා. මේ කුමන සූත්‍රයෙන් හරස් මිල ඉල්ලුම් නාමිතාවේ ගණනය කළා. හරස් මිල ඉල්ලුම් නාමිතා සංගුණකයට එන්නේ ධනද ඍණද කියන. මම කිව්වා ධන ඍණ කියන්නේ එකතු කිරීම අඩු කිරීම නෙවෙයි. ධන කියන්නේ අනුලෝම සම්බන්ධතාවය, ඍණ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. එතකොට සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීමට අනුලෝමව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා නම් විතර ධන සම්බන්ධතාවය. ඒ ධන සම්බන්ධතාවය නිසාම ඒ භාණ්ඩ දෙක ආදේශන භාණ්ඩ. මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා නම් මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා නම් මිල කිව්වේ සම්බන්ධිත භාණ්ඩවල ඒවා ආදේශන භාණ්ඩ. සම්බන්ධිත භාණ්ඩ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවනම්
සම්බන්ධතා භාණ්ඩ මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවනම් ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නම් ඍණ ඒවා අනුපූරක භාණ්ඩ. ප්‍රතිබද්ධ භාණ්ඩ. සම්බන්ධතාවයක් නැත්නම් එකිනෙකට ස්වාධීන භාණ්ඩ. එනම් භාණ්ඩ වර්ගීකරණය කරනවාට පහසුයි. ධනද ඍණද ශූන්‍යද කියන්නේ. අනිත් එක තමයි හරස් මිලිලු නම්‍යතාවයේ ධන වෙන ගණනය කරාම ඒ නම් ආයතන පහක විතර දුන්නොත් කීපයක දුන්නොත් නම්‍යතාවය අඩුම ආයතනය තමයි නම්‍යතාවය අඩුම ආයතනය තමයි ප්‍රබල ආයතනය. ඒ කියන්නේ සම්බන්ධ භාණ්ඩ වල මිල වෙනස් වීමට දක්වන සංවේදීතාවයේ ප්‍රතිචාරය අඩුයි. ප්‍රබල ආයතනය. ඒකාධිකාරී බලය හිමි ආයතනය. හැබැයි හරස් මිලිලු නම්‍යතා සංගුණකේ වැඩි නම් දුබල ආයතනය. සම්බන්ධ භාණ්ඩ වල මිල ගණන් වෙනස් වීමට ප්‍රතිචාරීව දක්වන සංවේදීතාවය සර්ම විශාලයි. එතකොට ඇයි මේ හරස් මිලිලු නම්‍යතාවය ගණනය කරන්නේ? ඒකාධිකාරී ස්වභාවය නැත්නම් ආයතන ප්‍රබලත්වය හඳුනා ගන්න. භාණ්ඩ වර්ග කරන්න. නිෂ්පාදන සාධක හිමියට තම නිෂ්පාදන සාධක කුමන නිෂ්පාදන ක්‍රියාවලියක යොදවනවද කියලා තීරණය කරන්න. ඒ වගේම ප්‍රතිපත් සම්පාදකින් රජයක පාරිභෝගිකයට නිෂ්පාදකයට සිය තීරණ ගැනීම. ඔන්න පුතේ හරස් මිලිලු නම්‍යතාවයේ තියෙන වැදගත්කම. තව එකක් ඉගෙන ගන්න ඕන පුතේ